අයිබෝන් සුබ දැසනක් වේවා. අද අපි සූදානම් ආරම්භ කරන්න පත්තර මේන්තුව රට දකින්න පිටු අතර පත්තර මේන්තුවත් එක්ක අදත් වෙනද වගේම දිනුෂත් මමත් ඔබත් එක්ක එකතු වෙන්න සූදානම්. දිනුෂ ලෝකේ තොරතුරු ගැන අපි දිගට කතා බහ කරනවා. පත්තර මේන්තුවෙන් ලංකාවේ පුවත්පත්වල තියෙන තොරතුරු ඒ විදිහටම අරගෙන එනවා. අපි ਵਿਚාරය කරන්න යන්නේ නැහැ. පුවත්පත්වල තියෙන තොරතුරු ඒ ආකාරයෙන්ම ඔබට ගෙනන්න අපි විශ්වාසයෙන් කටයුතු කරනවා. ඒකට හේතුවක් තියෙනවා. මේ පුවත්පත් මාධ්‍යවේදීන් ඉතාමත්ම මහන්සියෙන් ඔවුන් තෝරා බේරාගෙන මොකක්ද ජනතාවට ඉදිරිපත් කරන්න ඕන කියන එක ඔවුන්ගේ මතය ඔවුන් ඉදිරිපත් කරනවා. අපිට තියෙන්නේ පත්තර මේන්තුව තුළ ඔබට පැහැදිලිව එය ඉදිරිපත් කිරීම පමණයි. ඒ වගේම තමයි ලෝකයේ තියෙන තොරතුරු මෙතනින් එහා ගියපු අනිකුත් තොරතුරුත් අපි යම් යම් ආකාරයෙන් කතා බහ කරනවා. කොරෝනා සම්බන්ධයෙන් දිගටම දිනෝෂ යාවත් කාලින කරා ඔබවත් මමවත් කොහොමද ලෝකයේ මේ තත්ත්වය ඇති වෙන්නේ, ලංකාවේ මේ තත්ත්වය ඇති වෙන්නේ, අපිත් සමග දිගින් දිගටම යුද්ධ හමුදාපතිතුමන් සම්බන්ධ වුණා. ඒ වගේම තමයි සෞඛ්‍ය අංශ නිලධාරීන්, ඒ වගේමයි නියෝජ්‍ය පොලිස්පතිතුමන්, අජිත් රෝහණ මැතිතුමන් මේගොල්ලෝ සම්බන්ධ වෙලා කොරෝනා තත්ත්වය කළමනාකරණය වෙනකන්ම ඒ තොරතුරු අපිත් එක්ක කතා බහ කරා. අද වෙන විට අපේ රට කොතනද, ලෝකේ කොතනද කියලා අපි මුලින්ම දැනගෙන වැඩසටහන ඉස්සරහට කරගෙන යමු. බුද්ධික අද මාර්තු මාසේ 10 වෙනිදා උදේ 5:03ට සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශය යාවත්කාලින කරන ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා වෙබ් අඩවිය ඔස්සේ හරහා කියන වචනේ අනවශ්‍ය තැන්වලදී අපි පාවිච්චි කරනවා කියලා චෝදනාවක් තියෙනවා. 86343ක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා ශ්‍රී ලංකාවෙන්. මේ වෙනකොට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 3079යි. ඊයේ දවසට වාර්තා වන අලුත් රෝගීන් සංඛ්‍යාව 304යි. හැබැයි 82763 දෙනෙක් සුව වෙලා ගෙදර ගිහිලා තියෙනවා. මරණ සංඛ්‍යාව 511යි වාර්තා වෙන්නේ. එතකොට ලෝක තත්ත්වය කොහොමද කියලා අද උදේ 5:45 විතර වගේ වෙද්දී යාවත්කාලීන වෙච්ච තොරතුරු 11,36,36,534ක් ලෝපුරා කොවිඩ් ආසාදිතයන් ඉන්නවා. 26,20,788ක් මරණ වාර්තා වෙනවා කොවිඩ්-19. දැන් බුද්ධික වැක්සීන් එක එහෙම නැත්නම් එන්නත එක විසඳුමක්. හැබැයි එන්නත වගේ මණික් පැත්තෙන් මේ වෛරස් එක තමන්ගේ ශරීරගත වීම වැළැක්වීම තමයි වඩාත්ම නිවැරදි ක්‍රමය කියලා මේ වෙනකොට කතා බහට ලක් වෙලා තියෙනවා. මේ මගේ අතේ මේ තියෙන්නේ බුද්ධික මේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් නිර්මාණය කරපු ප්‍රතිනිර්මාණය කරපු මේ නවෝත්පාදනය අලුත් නිෂ්පාදනය තමයි මේ තියෙන්නේ. එතකොට අවුරුද්දක විතර කාල සීමාවක් ඇතුළතදී මේ නිෂ්පාදනය කරනවා, මේ නව නිපැයුම කරනවා. මේ ලේයර්ස් 3ක් තියෙනවා, ස්තර 3ක් තියෙනවා මේ මුහුණු ආවරණේ. පිටතම තියෙන මේ ස්තරය ලේයර් එකේ ඒක තියෙන නැනෝ තාක්ෂණයෙන් හදපු රිද්දක්. එතකොට අර අලකොලයකට වතුර ඇටුනාම විසිවෙනවා වගේ මේක රඳන්නේ නැහනේ. ඒ ගතිය තියෙන. ඊළඟට ක්‍රම 4ක් යටතේ වෛරස් එක මරනවා, මර්ධනය කරනවා. මරනවා කියලා කිව්වන් පස්සේ හොඳටම තේරෙනවානේ මර්ධනය කරනවා. ක්‍රම 4කින් මේ වෛරස් එක මර්ධනය කරනවා. අල්ල බලන්න පුළුවන්. අල්ලලා බලන්න පුළුවන්. මොකද කුණු රැඳෙන්නේ නැහැ. අනිත් එක තමයි හොදන්න පුළුවන්. දැන් මේ නිෂ්පාදනය සාමාන්‍ය රෙදි මාස්ක් එකක් වගේම තමයි. රෙදි මාස්ක් එකක් තමයි. හැබැයි ඊට වඩා සැහැල්ලුයි. ඒ වගේම අපි සාමාන්‍යයෙන් මුහුණු ආවරණයක් දැම්මම තියෙන ගැටලුවක් තමයි අර මේ අපේ කාබන් ඩයොක්සයිඩ් ආශ්වාස වීම නිසා බොහෝ විට වෙන දෙයක් තමයි මේ අපිට නිකන් හුස්ම ගන්න අසීරුතාවක් වගේ එනවා. මේකේ ඒ ගැටලුව නැහැ. ඉතින් මේ තමයි 100% දේශීය නිෂ්පාදනයක්. දැන් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ කණ්ඩායම මේ නව නිපැයුම කරලා ඊට පස්සේ සීතාරමපොළ රාජ්‍ය අමාත්‍යතුමිය හම්බෙලා තිනවා. මොකද එතුමියනේ නවෝත්පාදන විෂය සම්බන්ධ රාජ්‍ය අමාත්‍යතුමිය. එතුමිය හම්බුණාට පස්සේ එතුමිය ඊට පස්සේ මේක ගැන බලලා මේක හොඳ වැඩක්. එමනම් මේක අපි වාණිජ්‍ය මට්ටමේ නිෂ්පාදනය කරන තැනට ගෙනියමු කියලා වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මැතිතුමාට කතා කරලා කියලා තියෙනවා. එතුමා නිෂ්පාදකයෙක් හොයලා දීලා තියෙනවා. එහෙම සාමාන්‍යයෙන් දන්නේ මේ වගේ දෙයක් කළාන් පස්සේ හරි ෂෝක්. ඕගොල්ලෝ හරි වටින දෙයක් කරලා තියෙන්නේ. එන්නකො ඉතින් මේ තේ ටිකකුත් බීලයන් කියලා කියනවා. හැබැයි සීතාරමපොළ රාජ්‍ය අමාත්‍යතුමිය නෑ එතනින් එහාට ගිහිල්ලා මේක වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ ක්‍රමවේදය ආරම්භ කළා. බන්දුල ගුණවර්ධන මැතිතුමා මේක නිෂ්පාදිතයක් බවට පත් කළා. ඒ ක්‍රියාදාමයේ හිටියා. දැන් ලංකාව සහ ලෝකේ වෙළඳ පොළට මේ නිෂ්පාදනය යන ලෑසි. මොකද බුද්ධික මේ වගේ නිෂ්පාදනයක් කල්පනා කරලා බැලුවාම මේ දැනට තියෙන කොරෝනා වෛරසය විතරක් නෙවෙයි SARS වගේ වෙන වෛරසයක්වත් මේකෙන් ඇතුළට යන්නේ නැහැ කියලා පරීක්ෂණ මගින් තහවුරු වෙලා තියෙනවා. 100%ටම ආසන්නයි කියලා කියනවා.
එතකොට මේ වගේ නිෂ්පාදනයක් ලොවෙත් නැහැ. ලොවෙත් නෑ. ජාතික සන්නාමය තින නාලිකාව ස්වාධීන රූපවාහිනී සේවයේ දේශීය දේවල් කොයිතරම් අගය කරනවද මට දිනුෂිකර වැඩසටහනත් මතක් වුණා. සියපත් පොකුර එහෙම ඉතින් මේ දේශීය දේවල් සම්බන්ධයෙන් කතා බහ කරන දේශීය දේවල් වෙනුවෙන් පෙනී සිටින නාලිකාවක්. ඒ වගේම තමයි රාජ්‍යයක් පත් කරගත්ත දේශීයත්වයේ පිළිබඳව කතා කරන දේශජ ආණ්ඩුවක් පත් කරගත්තා. ඔවුන්ගේ වැඩ කටයුතු හොඳ දේ හොඳයි කියන්නට ඕන. ඒ වගේම තමයි නරක දේ දැක්කොත් අපි ඒ පිළිබඳවත් කතා බහ කරනවා. මේ දේශීයත්වයේ පිළිබඳව දේශීය නිර්මාණකරුවන් පිළිබඳව ඇගයපු අවස්ථාවක්. ඒක නිසා වැඩසටහන ආරම්භයේදීම අපි ආරම්භ කරන්න පටන් ගත්ත ඒ තුලින් අද පුවත්පත්වල මුල් පුවත් මොනවද කියලා තියෙන්නේ. අපි බලමු. දිවයින පුවත්පතෙන් ආරම්භ කරන සූදානම්. එයත් මේ දේශය රැක ගැනීම සම්බන්ධයෙන් තමයි දිවයින පුවත්පත බොහෝ වෙලාවට දේශය පිළිබඳව කතා බහ කරන ලයින් එකක් නැත්නම් ඒ ඔස්සේ තමයි ඔවුන්ගේ වාර්තාවල් ඉදිරිපත් කරන්නේ. අද දිවයින මුල් පුවත අන්තවාදී ඉස්ලාමීය පොත් ගෙන්වීම තහනම් කරයි. අන්තවාදී ඉස්ලාමීය පොත් ගෙන්වීම තහනම් කරයි. මේ ඉස්ලාමීය පොත් ගෙන්වීම තහනම් කිරීම හෝ මුස්ලිම් වරුන් ඉස්ලාමීය වරුන් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. අන්තවාදී ඉස්ලාමීය පොත් ගෙන්වීම තහනම් කරයි. කීර්ති වර්ණකුල සූර්යයා මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. මැද පෙරදිග රටවල සිට අන්තවාදී ඉස්ලාමීය ග්‍රන්ථ මෙරටට ආනයනය කිරීම රජය විසින් තහනම් කර තිබෙනවා. මේ හැර ආනයනය කරනු ලබන සියලුම ඉස්ලාමීය ග්‍රන්ථ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණයට යොමු කරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුඩරත්න මහතා රේගුවට නියෝග කරා තියෙන කියලා සඳහන් කරනවා. සියලුම ඉස්ලාමීය ආගමික ග්‍රන්ථ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණයට යොමු කරන්න කියලා තියෙනවා. වැරද්දක් වෙන්න කලින් වළක්ව ගත යුතුයි. සුවකිරීමට වඩා වළක්වා ගැනීම හොඳයි කියලා අපි අහලා තියෙනවානේ. බුද්ධික දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය තෝරගත්ත නිසා මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ නෙවෙයි චාමර අමරසූරියගේ මේ වාර්තාව ඔය කාරණාවට සම්බන්ධ වෙන බුද්ධිකේ තමයි ශ්‍රී ලාංකිකත්වය පළමු අනන්‍යතාව ලෙස හඟවන රටක් බවට පත් කරන්න කියලා ජාතික ආරක්ෂාව ගැන ආංශික අධීක්ෂණ කාර්යක සභාව රජයට නිර්දේශ නිකුත් කරනවා. ශ්‍රී ලාංකිකත්වය තමයි පළවෙනි අනන්‍යතාව. ශ්‍රී ලාංකික සිංහල, ශ්‍රී ලාංකික දෙමළ, ශ්‍රී ලාංකික මුස්ලිම් මිසක් ආයි වෙන වෙන ඒවා නෙවෙයි කියලා ශ්‍රී ලාංකිකත්වය පළමු අනන්‍යතාව ලෙස අඟවන රටක් බවට පත් කරන්න කියලා ජාතික ආරක්ෂාව ගැන ආංශික අධීක්ෂණ කාර්යක සභාව යෝජනා කර සිටින බව වාර්තා කරනවා චාමරම්ම සූරිය මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙන්නේ බුද්ධික සීනි බදු වංචාවෙන් ආණ්ඩුවට කෝටි 1590ක පාඩුවක්. මේ මෑත කාලේ සිද්ධ වෙච්ච මිල උච්චාවචනන එක තමයි මේ වෙන්නේ. සීනි බදු වංචාවෙන් ආණ්ඩුවට කෝටි 1590ක පාඩුවක් ජේ.ටී.ද සිල්වා වාර්තා කර සිටින්නේ සීනි බදු වංචාවෙන්. පැහැදිලි කිරීමකුත් ඉස්සරහට සිද්ධ කරන්න වෙයි. ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ එම පුවතමයි ඔවුන්ගේ මුල් පුවතට සීනි ගෙන්වීමේදී කෝටි 1600ක පාඩුවක්. අතන කෝටි 10ක් එහෙම වෙලා තියෙනවා. ඔව්. සීනි ගෙන්වීමේදී කෝටි 1600ක පාඩුවක් අපි මීට කලින් වටේලා තියෙන අරක. මව්බිම පුවත්පත සීනි බදු වංචාවෙන් ආණ්ඩුවට කෝටි 1590ක පාඩුවක් කියලා වාසිය ආනයනකරුවන් 6කට සුජිත් හේවාජුලගේ සහ අංජුල මහික වීරරත්න මේ වාර්තාව ඉදිරිපත් කරන ලංකාදීපෙත සීනි ආනයනයේදී රජයේ 2020 ඔක්තෝබර් 14 වෙනිදා සිට මේ වසරේ පෙබරවාරි 20 වෙනිදා දක්වා වූ කාලයේදී රුපියල් කෝටි 1600ක වන පාඩුවක් සිදු වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පිළිබඳ පාර්ලිමේන්තු කාර්ය සභාවට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක දැක්වෙන බව එම කාර්ය සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුරප්‍රදේශ යාපා මහතා ප්‍රකාශ කරා කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙනවා. අරුණ පුවත්පතෙත් ප්‍රධාන සිරස්තලය ওই කාරණාවයි. ඊට අමතරව නයනතරංග ගමගේ වාර්තා කරන තවත් කාරණාවක් ප්‍රධාන වශයෙන් අවධානයට ලක් වන කාරණාවක් කෝටා ක්‍රමයට වාහන ආනයනයට ඉඩ ලබා දීමට නියමිත බව එකඟතාවකට පැමිණේ. කවුරු අතරද මේ එකඟතාවට පැමිණුවේ කියලා වාර්තා කර සිටිනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් ආනයන පනයන පාලක මෝටර් ප්‍රවාහන කොමසාරිස් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා මහ බැංකු නියෝජිතයන් පාවිච්චි කළ වාහන ආනයනකරුවන් සහ අලුත් වාහන ආනයන සමාගම් ඇතුළු පාර්ශ්වකරුවන් රැසක් එකතු වෙලා තියෙනවා. මේ අනුව සීමාවකින් තොරව විදේශ විනිමය රටින් පිටතට කර යාම පාලනය කරමින් වසරකට මෙරටට වාහන ආනයනය කළ හැකි ඩොලර් සීමාවක් පනවනු ඇති අතර මෙන්න මෙච්චරයි ගෙන්නන්න පුළුවන් කියලා සීමාවක් පනවනවා. ඊට පස්සේ ඒ වාර්ෂික ඩොලර් ප්‍රමාණය කෝටාවක් ලෙස ලියාපදිංචි සහ නව වාහන ආනයනකරුවන් අතර බෙදා දීමට නියමිතයි. ඒ අනුව ආනයනකරුවන්ට වාහන ආනයන කිරීමේදී අවකාශය ලැබෙනුයේ Tamanගේ කෝටාවේ සඳහන් විදේශ විනිමය ප්‍රමාණය දක්වා
පමණයි. දැනට අධික ලෙස ඉහළ ගොස් ඇති දේශීය වෙළඳ පොලේ වාහන මිල ගණන් කඩිනමින් පහත දමා ගැනුම්කරුවන්ට සහනයක් ලබා දීම මේ එකඟතාවයේ අරමුණ කියලා සඳහන් කරනවා. හැබැයි මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරනවා. මොකද වැඩිදුර යෝජනා ලබා ගැනීම සඳහා තවත් සති දෙකක කාලයක් රජය විසින් ලබා දීලා තියෙනවා වාහන ආනයන කරුවන්ට. කොහොමනත් කෝටා ක්‍රමයට වාහන ආනයනට ඉඩක් ලැබෙයි. දිනමින පුවත්පතේ මුල් පුවත 2014 දක්වා ලාභ ලැබුවත් යහපාලන ආණ්ඩුව කාලයේ සතුස පාඩුව කෝටි 2000යි. ස්වර්ණ විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්න මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ දිනමින පුවත්පතට 2015-2019 යහපාලන සමයේදී සතුස ආයතනය තුළ රුපියල් කෝටි 2000ක හෙවත් බිලියන 20ක ලාභයක් සිදු ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා. 2014 වසරට ලාභ උපයන ආයතනයක් බවට පත් වූ සතුස ආයතනය පසුගිය යහපාලන සමයේදී පමණක් මේ සා විශාල අලාභයක් ලැබීම සම්බන්ධයෙන් ව්‍යවහාරික විගණනයක් සිදු කරන බවද ඇමතිවරයා ප්‍රකාශ කරා කියලා දිනමින මුල් පුවතට වාර්තා කරනවා. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ බුද්ධිමාල් රුබේරු. වාර්තාව මේකයි. දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසමට එරෙහිව SF අධිකරණයට කියලා වාර්තා කරනවා. දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනපති කොමිසමට එරෙහිව SF අධිකරණයට කොමිසමේ නිර්දේශය අධිකරණයට එල්ල කළ මරු පහරක් සහ අපහාසයක් කොමිසමේ නිර්දේශ බල රහිත කරන ලෙසත් ඉල්ලයි කියලා බුද්ධිමාල් රුබේරු වාර්තා කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටින පිළිසරණ පිළිබඳව. අපි ඊයේ උදේ පත්තරමේන්තුවේදී ප්‍රකාශ කරා ඊයේ දවල් තියෙනවා කියලා ප්‍රවෘත්ති සාකච්ඡාවක්. එහිදී බස්නාහිර පළාතේ කොහොමද පාසල් විවෘත කරන්නේ මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා කතා බහ කරන බව අපි ඔබට මතක් කරා. ඊයේ රාත්‍රියේ පුවත්වලිනුත් අපි දැක්කා ස්වාධීන රූපවාහිනී සේවයෙන් ඊයේ දවල්ම ඔබට ප්‍රචාරය කරා විකාශය කරා බස්නාහිර පළාතේ සියලුම පාසල් කොහොමද ආරම්භ වෙන්නේ සහ පාසල් ආරම්භ වෙන කාලවකවානු කොහොමද කියලා අද පුවත්පත් වලටත් මේ පිළිබඳ වාර්තා පළ වෙලා තියෙනවා. දිවයින පුවත්පත මේ වාර්තා කරලා තියෙනවා මේ ආකාරයෙන් බස්නාහිර සියලු ශ්‍රේණි අප්‍රේල් 19 ඇරේ. බස්නාහිර සියලු ශ්‍රේණි අප්‍රේල් 19 ඇරේ 5, 11, 13 ශ්‍රේණි ලබන 15 වනදා මාර්තු මාසේ 15 වනදා විවෘත වෙනවා. අනුර බාලසූරිය චමින්ද සිල්ල මේ වාර්තා ඉදිරිපත් කරන්නේ බස්නාහිර පළාතේ පාසල්වල සියලුම ශ්‍රේණි අප්‍රේල් මාස 19 වනදා විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරලා තිනවා. ඒ වගේම තමයි 15 වෙනිදා බස්නාහිර පළාතේ පාසල්වල 5, 11, 13 ශ්‍රේණි පමණක් විවෘත කරනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිඛිත නිර්දේශයට අනුව මෙම තීරණය ගත් බව තමයි මහාචාර්ය ජී.එල්. පීරිස් අධ්‍යාපන අමාත්‍යතුමා ප්‍රකාශ කරන්නේ. ඒ අනුව බස්නාහිර පළාතේ පාසල්වල සියලුම ශ්‍රේණි අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසු විවෘත කරනවා. ඇති බස්නාහිර හැර දිවයින සිසු ප්‍රදේශවල පාසල් වල සියලුම ශ්‍රේණි 15 වනදා මාර්තු මාසේ 15 වනදා විවෘත වන බව පළවෙනි ශ්‍රේණි පන්තිද මේ සඳහා මේ විදියට ආරම්භ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිනවා. බස්නාහිර පළාතේ පාසල්වල සියලුම ශ්‍රේණි ආරම්භ කරන අප්‍රේල් 19 වනදා බස්නාහිර පළාතේ පළවෙනි ශ්‍රේණි පන්තිද ආරම්භ කිරීමට නියමිත බව ප්‍රකාශ කරලා තිනවා. බස්නාහිර පළාතේ පළවෙනි ශ්‍රේණි සහ සියලුම පන්ති අප්‍රේල් 19 වෙනිදා අනෙකුත් පළාත්වල සියලුම පන්ති ආරම්භ කිරීම මාර්තු මාසේ 15 වෙනිදා සිදු කරනවා කියන එක දිවයින ඇතුළු සියලු පුවත්පත් වාර්තා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ පවතින තත්ත්වය මේ ආකාරයෙන්ම පැවතුනොත් අප්‍රේල් මාසේ 19 වෙනිදා වෙද්දී ලංකාවේ සියලුම පාසල් විවෘතයි. සියලුම පාසල් විවෘතයි, සියලුම ශ්‍රේණි විවෘතයි. හරි. එතකොට මේ උසස් පෙළ ප්‍රතිඵල එහෙම එන කතාවක් තියෙනවා අප්‍රේල් මාසේ එහෙමත් තියෙනවද? අප්‍රේල් මාසේ මුල් සතියේ වෙන්න පෙර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත් ඉතාමත් ඉක්මනින් ලබා දීමට කටයුතු කරනවා කියලා අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. ඔව්. අවුරුද්දට කලින් ප්‍රතිඵලයක් එනවා කියලා කියනවා. ඊළඟට අවුරුද්ද වෙද්දී හාල් මිල කීයද? පොල් මිල නම් වැඩි වෙයි කියලා කියනවා. දැනටමත් 100යි 120යි ලොකු පොල් ගෙඩියක් තවත් වැඩි වෙන්න පුළුවන්. මොකද මේ අර හනස්සලු කාලේ කියලා කියනවා මේ කාලේ. ඒකට සිංහල අවුරුදු කාලෙ වෙද්දී තවත් පොල් මිල වැඩි වෙන්න පුළුවන් කියලා පැවිලි කර්ම අමාත්‍යාංශයේ වාර්තා උපුටා දක්වන්න පුළුවන්. හාල් මිල කියන්නද? හාල් මිල තියෙනවා මේකේ. තියෙනවා. මැයි මාසෙට පෙර හාල් මිල අඩු නොකොලොත් ආණ්ඩුව ලෑස්ති. මැයි මාසෙට පෙර හාල් මිල අඩු නොකොලොත් ආණ්ඩුවත් ඒකට ලෑස්ති කියලා සාලිය කුමාර ගුණසේකර වාර්තා කර සිටින්නේ කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කරන ප්‍රකාශයක්. බන්දුල ගුණවර්ධන මහත්මයාත් කියලා තිබුණා හාල් හැංගුවොත් රටින් හරි ගෙන්නනවා කියලා. තවදුරටත් මව්බිම් පුවත්පතේ වාර්තාවකට යනවා අලුත් අවුරුදු සමයේ රුපියල් 97ට සහල් මිලදී ගැනීමට ජනතාවට ඉඩ සලසනවා කියලා කෘෂි කර්ම අමාත්‍යතුමා සඳහන් කරනවා. මාර්තු 8 වෙනිදා සිට අප්‍රේල් 7 වෙනිදා දක්වා වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතය ක්‍රියාත්මක වෙනවා. අපේ සැලසුම අප්‍රේල් වන විට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක සංචිතයක් තබා ගැනීම. මේ සංචිතය තබා ගත්තොත් ඕන වෙලාවට
මහා පරිමාණ බීමූල් හිමියන්ට විමිල වැඩි කරන්න බෑ කියලායි අමාත්‍යවරයා කියන්නේ. ජාතික ක්‍රියාන්විතයට දායක වන ලෙස සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කියලා සඳහන් කරනවා. කොහොමුණත් මේ පාර ගොවි ජනතාවට හොඳයි. ඒ කියන්නේ බීමිල වැඩි වෙලා තියෙන්නේ. ලංකාදීප පුවත්පත වාර්තා කරන එම පුවතත් ඒ වගේම තමයි තොග මිල බසී අල 85යි බීලුණු 85යි බීලුණු 85යි අවුරුදු 94 හාල් දෙනවා කියන එක ඉස්සෙල්ලා කතා කරා දිනෝෂ. තොග මිල බසී අල 85යි බීලුණු 85යි මහින්ද නිශ්ශංක මේ වාර්තාව ඉදිරිපත් කරන ලංකාදීපයට ආනයනික අර්ථාපල හා ලොකු ලුණු තොග මිල අඩු වී ඇතැයි ආනයනකරුව පවසති. ඒ අනුව පිටකොටුව තොග වෙළඳ පොලේ රුපියල් 110ට 120ට අලෙවි වූ ආනයනික ලොකු ලුණු කිලෝක තොග මිල රුපියල් 75ත් 85ත් දක්වා ද රුපියල් 120ට 110ට පැවති අර්ථාපල් කිලෝක තොග මිල රුපියල් 85 දක්වාද ඊයේ වනට පහත වැටි ඇති බව ප්‍රකාශ කරලා තියෙනවා. ආනයනික අර්ථාපල් බද්ද රුපියල් 40කින් අඩු කිරීමත් පසුව ආනයනික අර්ථාපල් තොග මිල රුපියල් 75 85 දක්වා අඩු වන බවට ආනයනකරුවෝ කලින් ප්‍රකාශ කරා. මේ අතර දේශීය අර්ථාපල් කිලෝක තොග මිල රුපියල් 110ක වශයෙන් පවතින බව පිටකොටුව තොග වෙළඳ පොළ ඊයේ සඳහන් කරලා තියෙනවා කියලා තියෙනවා. අවුරුද්දට පොඩ්ඩක් සූදානම් වෙන්න හදන්නේ. මිල අඩු කරලා අවුරුදු කන්න සූදානමක් ආනයනය කරන්න වෙනවා. ඒක තමයි මේ කියන්නේ හාල් සම්බන්ධයෙන්ොත් තොග හංගන් හිටියොත් ආනයනය කරලා හරි දෙන්න වෙනවා. ඒක නිසා දෙගොල්ලම වින් වින් සිටුේෂන් එක කියන්නේ හැමෝම ජයග්‍රහණය කරන්න කටයුතු කරමු කියන එකයි අද රජයේ ඉල්ලීම. දැන් ඔහොම අලලූණු මිල පහළට ගියා කියලා වාර්තාවෙද්දී 2024 වෙනකොට අලලූණු අපේ නිෂ්පාදන වෙළඳ පොළට එනවා. අලලූණු සහ මිරිස් මේ රටේම නිෂ්පාදනයට වැඩපිළිවෙලක් කියලා සාලි කුමාර ගුණසේකර වාර්තා කරන්නේ. නැවතත් මේ කෘෂිකර්ම අමාත්‍යතුමා කරපු ප්‍රකාශයක් 2024 අවුරුද්ද වන විට අලලූණු සහ මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරන බවත් එම බවක මෙරට නිෂ්පාදනයට වැඩපිළිවෙලක් සකසා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා. ගොවිජන සේවා මට්ටමින් ගබඩා ඉදිකිරීමට කටයුතු කරන බව ගබඩා 150ක් මේ සඳහා ඉදිරි කරනවා. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන ලැබී තිබෙනවලු. උඳු මුං ඇට රටකජු තල ආදී නිෂ්පාදන ගොවියාගෙන් සාධාරණ මිලකට ලබාගෙන සංචිත ලෙස පවත්වාගෙන යාමට එවැගේම අර්ථාපල් ලූණු සහ මිරිස් බීජ නිෂ්පාදන ගම්මාන 3ක් සැකසීමේ වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක වන බව සඳහන් කරනවා. 2024 වෙනිදා එතකොට මේ කෘෂිකර්ම ඇමතිතුමාට සමහරට වෙන වැඩක් බාර දෙන්න ඉඩ තියෙනවා මේ අතරතුර. කැබිනට් සංශෝධනය වෙනවනේ. හැබැයි මෙහෙම යෝජනාවක් තියෙනවා. ඒවා ජාතික වැඩසටහන් ජාතික ප්‍රතිපත්ති වලට පත් වෙන්න ඕනේ. නැත්නම් ඇමතිතුමා මාරුනොත් ඊට පස්සේ 2024 22ට ආයෙ එන්න බෑ. 30ට යන්න බෑ නේ. දැන් දිනවිෂ දැන් සෞභාග්‍ය දැක්වීමේදී පැහැදිලිව ප්‍රකාශ කරා කොහොමද මේ රට දේශීය රටක් බවට පත් කරන්නේ. නැත්නම් මේ රටේ දේශීය නිර්මාණකරුවන්ට දේශීය ආනයන අපනයනකරුවන්ට ඒ වගේම තමයි දේශීය ආනයන දේශයට එන ආනයන කොහොමද නවත්තන්නේ මේ පිළිබඳව කතා බහ කරා. පහුගිය කාලෙදී අපි දැක්කා හඳුන්කූර ඒ වගේම සරුංගලය ජාතික කොඩිය මේ සියල්ල චීනෙන් තමයි ගෙනාවේ. දැන් ඒ සියල්ල නවත්තලා තියෙනවා. අද පුවත්පත්වල සඳහන් වෙනවා විමල් විරංශ අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කරලා තියෙනවා ලංකාවේ බඩු පිටරට යවන්න වෙනම ආයතනයක් අපි ආරම්භ කරනවා කියලා. මේ විදිහට අතිවිශාල වැඩ කොටසක් හැම ඇමතිවරයෙක් දිහා බැලුවහම පස්සෙම සිද්ධ වෙනවා. දැන් විමල් විරංශ ඇමතුමා මෙහි දේවල් පිටරට යවන්න හදනවා. ලංකාවේ දේවල් නිර්මාණය කරනවා. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා ගත්තට පස්සේ එතුමා ලංකාවේ කොහොමද අපේ වගාකරුවන්ව පරිස්සම් කරගන්න කියලා කතා කරනවා. බන්දුරු ගුණාධර ඇමතුමා ගත්තාම එතුමා තව වැඩ කටයුතු ගණනාවක් කරනවා. අද උදේ පාන්දර දිනූෂින්ද ගැන කියනවා මාසික සම්බන්ධයෙන් කොහොමද මේ මැතිනිය වැඩ කරන්න කියලා. මේ විදිහට ගත්තට පස්සේ අපිට සීතාරම්බල මැතිනිය ඇතුළු ගොඩක් ඇමතිවරු මේ රටේ තියෙන ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නට රට පිළිබඳව කටයුතු කරන විදිහ අපිට පේනවා. ඒ අතරතුරේදී ගෑස් මිල නංවන්න වෙනවද කියලා ඊයේ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රශ්නයක් ඇහුවා. ලංකාදීප පුවත්පතේ වාර්තා කරලා තියෙනවා. ඩයනා උදයන්ගනී ලංකාදීප පුවත්පතට මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ ගෑස් මිල නැංවීමේ තීන්දුව කැබිනට්ටුවෙන් කියලා වාර්තාව ඉදිරිපත් කරන්නේ. ගෑස් මිල ඉහළ නැංවිය යුතුද යන්න සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කර තීන්දුවක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතරණ මහතා ඊයේ ප්‍රකාශ කරා. ගෑස් මිල ඉහළ නැංවිය යුතු බවට ගෑස් සමාගම් මගින් ඉල්ලීමක් කර ඇති බවට වෙළඳ අමාත්‍ය බන්දුරු ගුණාධර මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ නමුත් අවසන් තීන්දුවක් ගෙන නැති බවත් සඳහන් කරා. අමාත්‍ය රමේෂ් පතරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍යහමුවේදී අහපු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එහිදී අදහස් දක්වූ සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කරේ ගෑස් මිල වැඩි කරන ලෙස ඉල්ලීමක් කර ඇති නමුත් බලශක්ති හෝ වෙළඳ අමාත්‍යාංශය මගින් ගෑස් මිල වැඩි කිරීමට තීරණයක් ගන්න නොමැති බවයි.
හැබැයි ඊයේ පුවත්පත්වල අපි වාර්තා කරා ලාභ සමාගමේ සභාපතිවරයා වැගපිටිය මහත්මයා එහෙම ප්‍රකාශ කළ තිබුණා බිලියන ගණනක් පාඩුවටයි මේ ආයතන දුවන්නේ මෙහෙමනොත් මේ ආයතන කඩා වැටෙයි වහන්න සිද්ධ වෙයි ඒක නිසා මේ පිළිබඳව තොරතුරක් නැත්නම් මේ පිළිබඳව තීන්දුවක් ගන්න වෙනවා කියලා රජය විසින් යම් කිසි තීන්දුවක් ගත යුතුයි මිල වැඩි කරන්න. එතකොට දිනෝෂයෙන් කෙනෙක් කිව්වා දැන් ගෑස් වැඩි කරොත් ප්‍රශ්න වෙන්නේ අපිට. ගෑස් අඩු කරාම ප්‍රශ්න වෙනවා ව්‍යාපාරකරුවන්ට. එතකොට මේ දෙකම කොහොමද සමබර කරන්නේ? නැත්නම් ඔවුන්ට සහන දෙනවද අපිට සහන දෙනවද සාමාන්‍ය ජනතාවට සහන දෙනවද මේ පිළිබඳව ක්‍රියාත්මක කිරීම ඉතාමත් ඉක්මනින් සිදු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් එකපාරට සමහර විසඳුම් ගන්න අමාරුයි. මොකද මේ පැත්ත වැඩිකට අනිත් පැත්තෙන් වෙන්න පුළුවන්. එනිසා දැන් දීර්ඝකාලීන විසඳුම් තමයි ඕන කරන්නේ. කාර්මික නිෂ්පාදන අපේ අපනයන වැඩි කරන්න ඕනේ. දැන් මේ වෙනකොට අපිට විදේශ සංචාරකයන්ගෙන් මුදල් ලැබෙන්නේ නැහැ. විදේශගත ශ්‍රමිකයන්ගෙන් මුදල් ලැබෙන්නේ නැහැ. අර බුද්ධික කතා කරපු නිසා මේ කර්මාන්ත පිළිබඳව කතා කරපු නිසා විරාමයට යන කලින් ඒකට සම්බන්ධ පුවත් කීපයක් තියෙන බුද්ධික කියලා ඉන්නම්. ජේ.ටී.ද සිල්වා වාර්තා කරනවා අද මව්බිම පුවත්පතට දඹුල්ලට නව කර්මාන්තපුරයක් කියලා. මේ පුවතත් දඹුල්ල ප්‍රදේශයේ ජනතාවට සතුටුදායක පුවතක් වෙයි. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වාර්තා කරන්නේ දඹුල්ල නගරය හා ඒ නවය පාරට මායිමනසේ ඉදිකිරීමට යෝජිත මේ කර්මාන්තපුරය සඳහා අක්කර 64ක භූමි ප්‍රමාණයක් වෙන් කර තිබෙනවලු. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඇඹුල් අඹේ ග්‍රාම නිලධාරී වසමේ තමයි මේ කර්මාන්තපුරය ඉදිකිරීමට ආසන්න වශයෙන් අපේක්ෂා කරන්නේ. කර්මාන්ත 50ක් පමණ ඇති කරන්න නියමිතයිලු. ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගයේ සහ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිවීම සමග ප්‍රදේශයට ඇතිවන ආයෝජන අවස්ථා ඉලක්ක කරගෙනයි මේ කර්මාන්තපුරය සැලසුම් කර තිබෙන්නේ කියලා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයත් එදා සද්භාවයෙන් ආරම්භ කළා වගේම මේ කර්මාන්තපුරයත් සද්භාවයෙන්ම ආරම්භ කරනවා කියලා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා කියද්දි බුද්ධික ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ තවදුරටත් තවත් කර්මාන්තපුරයක් ගැන කතා වුණා. ඒ තමයි හොරණ මිල්ලෑවේ ඖෂධ කලාපයක් පළමු අදියරට රුපියල් බිලියන 8ක් නයනතරංග ගමගේ වාර්තා කර සිටින්නේ. පළමු අදියරේදී රුපියල් බිලියන 8ක ආයෝජනයක් සිදු කරමින් හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ඖෂධ කලාපයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. එම ඖෂධ කලාපයේ විකලාංග හා ස්නායු ශල්‍ය උපකරණ, පිළිකා මර්දන ඖෂධ, පෙති හා කරල් ඖෂධ නිෂ්පාදනය, හෘද සැත්කම් උපකරණ සහ අභ්‍යන්තර අක්ෂිකාච නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරනවා කියලා වාර්තා කර සිටිනවා. අද කැබිනට් තීරණ අතරතුරදී මේ කාරණා බොහොමයක් තිබුණා. අර බුද්ධක කියපු කාරණාවත් තවදුරටත් අරුණ පුවත්පත කියනවා. ඒ තමයි ලංකා සලුසල කොටස් වලින් නව සමාගමකට අනුමැතිය, ඊරාන ඉන්ධන වල ණය තේ අපනයන පියවීමේ තීරණයක්, ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ යටතට කියලා වාර්තා කර සිටිනවා. අර මේ කතාවම ඉවර කරන්න ඉක්මනින්ම මේ දැන් ඉන්දික බලන් ඉන්නවා විරාමයට යන්න කියලා. කැබිනට් තීරණ දැන් කවදාවත් එයා කියන එකට අපි අහන්නේ නැහැ. ඒ වුණාට මේක කියලා නෑ තමයි කැබිනට් තීරණ දැම්මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව තවදුරටත් අරුණ පුවත්පත වාර්තා කරනවා. බටහිර පර්යන්තය පිළිබඳව අදානි සමාගම හා දිගටම සාකච්ඡා කරනවා. සාරා ජස්මින් ඉන්දියාවට පැන ගිය බව තහවුරු වෙන්නේ නැහැ. තහවුරු වෙලා නැහැ. තාම සැකයක් විතරයි තියෙන්නේ. ඊළඟට දෙවනි මාත්‍රාව ගැන කතාවක් තියෙනවා බුද්ධික. මම හිතන්නේ බුද්ධික දිනමින පුවත්පතෙන් මේ පුවත තෝරගන්න නිසා ඔන්න දැන් අන්තිමටම හරි අර ඉන්දික කියන දේ අහන්න ලෑස්ති. අපි ඉන්දික වීරකෝන් කියන්නේ අපේ නිෂ්පාදකවරයා. අපි දෙන්නගේ වයස එකතු කරොත් එතුමාගේ වයස අපිට හිතා ගන්න පුළුවන්. සෞභාග්‍ය දැක්ම එහෙම නැත්නම් මේ ආණ්ඩුව පත්වෙච්ච ගමන්ම ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරා KPIs දානවා කියලා. එහෙම නැත්නම් key performance indicators කොහොමද සංවර්ධනය කරන කටයුතු නිර්ණායකයන් විදිහට මැන බලන්න කියන එක හැම ආයතනයකටම ලබා දෙනවා කියලා. මේ දිනවල කතා බහ කරනවා ආයතන ප්‍රගතිය කල්පනා කරනවා බලනවා කොහොමද වෙන්නේ කියලා ආයතන ඉස්සරහට ගෙනියන්න ඕන අනිකුත් වැඩපිළිවෙල කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා සංශෝධන සහිතව ඉදිරිපත් කරන්න කියන කාරණාව මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. ඒ වගේම තමයි අමාත්‍යාංශ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඒ අමාත්‍යාංශයෙන් ජනතාවට හරියට වැඩ සිද්ධ වෙනවද නැත්නම් මේ වැඩ කටයුතු කොහොමද නියමාකාරයෙන් සිද්ධ කරන්න කියන එක පිළිබඳව කතා බහට ලක් වෙනවා. දිනමින පුවත්පත වාර්තා කරනවා කොවිඩ් එන්නත විදීමේදී දේශපාලන බලපෑම් වලට යටත් වෙන්න එපා. කොවිඩ් එන්නත විදීමේදී දේශපාලන බලපෑම් වලට යටත් වෙන්න එපා කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. බුද්ධිකා ඉඹුලානා මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. කොවිඩ් මර්ධන පිළිබඳ එන්නත ලබා දීම වැඩපිළිවෙලේදී සෞඛ්‍ය නිලධාරීන්ට යම් දේශපාලන බලපෑම් එල්ලවන්නේ නම් ඒට යටත් නොවන ලෙස වැවිලි ඇමති හා සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය සමේශ්වරතන මහතා ප්‍රකාශ කරනවා. එවැනි දේශපාලන බලපෑම් පිළිබඳ පැමිණිලි ලැබුණොත් ඒ පිළිබඳව අවශ්‍ය නිසි පියවර ගැනීමට රජය පසුබට නොවන බවත් ඇමතිවරයා අවධාරණය කරලා තියෙනවා. පැහැදිලි කරලා දෙනවා මේ දේශපාලන බලපෑම් වලට යටත්ව මේ කරන්න එපා කියන්නේ ඇයි කියන එක.
ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට කොවිඩ් මර්ධන නිරන්තර ලබා දීමේදී දේශපාලන බලපෑම සිදුවන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂණුන්ගේ සංගමය කරන චෝදනාව සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කුමක්දයි කැබිනට් තීරණ දැනුම් දීමේදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් මතු කරා. එන්නත් කරන සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් සිදු නොවන ආකාරන වග බලා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් සෞඛ්‍ය අමාත්‍යනි පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේත් උපදෙස් ලබා දී තිබෙන බව එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කරා. කොවිඩ්-19 රෝග පැතිරීම ප්‍රමුඛව සිදු වූ බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල රෝගීන් වැඩිපුර හමු වූ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වන බව ඇමතිවරයා ඒ ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍යවාදී නිලධාරීන් අතුරු කාර්ය මණ්ඩලය මගින් සිදු කරන බවද එයට දේශපාලන බලපෑම් සිදු කිරීමට කිසිවෙකුට හෝ හැකියාවක් නැති බවද මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරා. නැත්නම් මාධ්‍යට මේ පිළිබඳව කතා බහ කරා කියලා සඳහන් කරනවා. කොවිඩ් එන්නත විදීමේදී දේශපාලන බලපෑම් වලට යටත් වෙන්න එපා කියලායි රමේෂ් පතරණ අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. ඔව් ඒත් එක්කම අමාත්‍යවරයා කිව්වා දැන් ප්‍රමාදයක් නැහැ, යම් මන්ද ප්‍රමාදයක් තියෙන්න පුළුවන්, හැබැයි ලැබෙන්නේ නැහැ කියලා නෑ. කොරෝනා වෛරසයට එරෙහි එන්නත නිසි ආකාරයෙන් ලැබෙනවා කියලා. හැබැයි ඉන්දියාව එන්නත් දීම ප්‍රතික්ෂේප කරලා කියලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරණ මහත්මයා කරන ප්‍රකාශය නයන තරංග ගමගේ වාර්තා කරනවා. අපේ රටට කොවිඩ් එන්නත් ගෙනාවේ ඉන්දියාවෙන්. එහි පළවෙනි මාත්‍රාව දුන්න අයගේ දෙවෙනි මාත්‍රාව සති 4ක් ඇතුළත ලබා දෙන්න ඕනේ. ඒ වුණාට දැන් ඒ දින ළඟා වෙමින් තිබුණ උනත් ඉන්දියාවේ මේ ආයතනයේ සීරම් ආයතනය ප්‍රකාශ කරලා තිබෙනවා එන්නත ලබා දීමට හැකියාවක් නැහැ කියලා. ඉන්දියාව එන්නත ලබා දීමට හැකියාවක් නැති බව ප්‍රකාශ කරලා රජයේ රාජතාන්ත්‍රික ක්‍රමවේදයේ ගැටලු නිසා තමයි මේක සිදුවෙන්නේ කියලා මෙහෙම කියනවා. මෙහෙම විවිධ ප්‍රකාශ විවිධ මත පළ වුණා මීට කලිනුත් එන්නත ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. එන්නත ලංකාවට ගේන්න හම්බෙන්නම නැහැ කියලා කිව්වා. ඒ පිළිබඳව කටයුතු සංවිධානය කළා නැහැ කියලා කිව්වා. නමුත් ඒ පිළිබඳව ගැටලුවක් නැහැ කියලා ප්‍රකාශයටපත් වුණා. සහ දැන් මේ වෙනුවට එන්නත ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව මතක් කරන්න කැමතියි මුලින්ම කිව්වා කොවැක්ස් එන්නත ලබා දීමේදී මාසයක් ඇතුළත නැත්නම් සති 4ක් ඇතුළත තමයි දෙවෙනි එන්නත දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශයටපත් කරා මේක සති 12ක් නැත්නම් මාස 3ක් ඇතුළත තමයි දෙන්න ඕන. මුල්ම සති 4ට වඩා ප්‍රයෝජනවත් වෙනවා, ඵලදායී වෙනවා සති 12කදී දුන්නොත් කියන එක. ඒ වගේම තමයි චන්න ජයසුමන අමාත්‍යවරයා මහාචාර්ය චන්න ජයසුමන අමාත්‍යවරයා ඊයේ දවසේ ප්‍රකාශ කරා පුංචි ප්‍රමාදයක් වෙන්න පුළුවන්. නමුත් කිසිම එන්නතක් අපිට ලැබීම කවුරුවත් නවත්තලා නැහැ, එන්නත දෙන්න බෑයි කියලා නැහැ. ඒක නිසා ඒ කාරණාව සිද්ධ වෙනවා කියලා. ඉන්දියාවේදී නම් ඔය ඒ කර්මාන්තශාලාවේ පොඩි හදිසි ගින්නක් හටගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි මේ නිර්මාණ කටයුතු නැත්තම් නිෂ්පාදන කටයුතු ටිකක් පරක් වෙනවා කියලා කියන්නේ. ඒ වගේම රමේෂ් පතරණ එමෙතුමත් දොස්තර කෙනෙක්. එතකොට චන්න ජයසුමන මහත්මයාත් මහාචාර්යවරයෙක් සහ වෛද්‍ය විද්‍යාඥ මහාචාර්යවරයෙක්. ඊට පස්සේ සුදර්ශනී ප්‍රනන්දපුල්ලේ මැතිනියත් විශේෂඥ වෛද්‍යවරයෙක්. අය කියනවා ගැටලුවක් නැහැ කියලා. කොන්දොස්තරලා කියනවා ප්‍රශ්න තියෙනවා කියලා. නිවාස වයරින් කරගන්න සමෘද්ධියෙන් සහන ණය. දිනමින පුවත්පතයි මේ වාර්තා ඉදිරිපත් කරන්නේ. මහින්ද අලුත්ගෙදරයි දිනමිනට මේ වාර්තා ඉදිරිපත් කරලා තියෙන්නේ. සැමට විදුලිය වැඩපිළිවෙලට සමගාමීව අඩු ආදායම්ලාභී නිවාසවල අභ්‍යන්තර පරිපථ සකස් කර ගැනීම සඳහා සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් සහන ණයක් ලබා දීමට රජය තීරණය කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ සෑම නිවසකටම විදුලිය ලබා දීමේ අරමුණෙන් රජය මගින් ක්‍රියාත්මක කරන සැමට විදුලිය වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මැදිහත් වී තිබෙන අතර ඒ අනුව දැනට විදුලි පහසුකම් නොමැති අඩු ආදායම්ලාභීගේ නිවාසවල අභ්‍යන්තර පරිපථ සකස් කර ගැනීම සඳහා ඒ දෙපාර්තමේන්තුව සහන ණයක් ලබා දීමට තීරණය කරලා තියෙනවා කියලා සඳහනක් අද දිනමින පුවත්පතට වාර්තා වෙනවා. එතකොට ඔය සමෘද්ධිලාභීන්ට වයරින් කරගන්න ණය හම්බ වෙනවා. වතු ජනාවාස ක්‍රමවත් විදියට සැකසෙනවා. ජනපති අගමැති උපදෙස් මත වතු නිවාස ගම්මාන වැඩසටහන දැරණියගලින් ආරම්භයි කියලා මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා. සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ ජාතික ප්‍රතිපත්ති යටතේ තමයි මේ ඉදිකරන්නේ. ඉදිකරන සෑම නිවසකම ජලය, විදුලිය සහ සනීප ආරක්ෂක පහසුකම් වලින් යුක්ත වන අතර එක් නිවසකට කාමර 2ක්, මුළුතැන් ගියක් සහ විසිත කාමරයක් සහිතයි. මේක ඉතාමත් වැදගත්. මොකද අපි දන්නවා වතු ලයින් කාමර සංස්කෘතියේදී එක කාමරයයි සමහරට කුස්සියයි තිබෙන. මේක සමාජීය ගැටලු ගොඩක් ඇති කරන්න බලපෑවා. ඒ නිසා සනීප ආරක්ෂක පහසුකම් තියෙනවා, ජලය තියෙනවා, විදුලිය තියෙනවා, නිවසට කාමර 2ක් තියෙනවා, මුළුතැන් ගිය සහ විසිත කාමරයක් කියලා කියන්නේ අර ජීවන මට්ටම ඉහළ නැගීම සඳහා බලපැවැත්වන කාරණයක් කියලා අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහත්මයා මෙතනදී ප්‍රකාශ කර සිටිනවා. ඊට කලින් අපි දැක්ක නිවාස හදලා දුන්න වැසිකිළියක් නැති මේ වගේ අකටයුතුකම් ගණනාවක් සිද්ධ වුණා සහ නිවාස හදනකොට වැඩි ප්‍රමාණයක් නිවසට වියදම් කරනවා වගේ 10-12 ගුණයක ප්‍රමාණයක ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් වෙන
කාරණාව අපි යහපාලන ආණ්ඩුවේදී දැක්කා. දැන් ඒකට තිත තියලා තියෙනවා. ඒ වගේම තමයි දිනවෙන පුවත්පත වාර්තා කරනවා දේශීය නිෂ්පාදන රට යවන්න නව සමාගමක්. මේ අපි මුලින් කියපු කතාව දේශීය නිෂ්පාදන රට යවන්න නව සමාගමක් ආඩම්බරයි මේව ගැන කතා බහ කරන්න. බුද්ධිකා එම්බුලාන සිතාරා සේනානි තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ දිනමිනට. දේශීය නිෂ්පාදන විදේශීය වෙළඳපොළ වෙත යොමු කිරීම සඳහා නව සමාගමක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කර්මාන්තපති විමල් වීරවංශ මහතා මීට අදාළ යෝජනාව අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිනවා. බතික් අත්‍යන්තර දිහා ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ සංකල්පයක් මත විදේශයන්හි ප්‍රදර්ශනකාර පිහිටුවමින් එම රටවල් වලින් තෝරාගත් නියෝජිතයන් හරහා අන්තර්ජාතිකව ශක්තිමත් වෙළඳ ජාලයක් ඇති කරමින් ශ්‍රී ලාංකීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛ ආයතනයක් පිහිටීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිනවා. ඒ අනුව එම කාර්යය සඳහා ලංකා සලුසල සමාගමේ 100% කොටස් සහිත සමාගමක් වශයෙන් නව සමාගමක් ස්ථාපිත කිරීමටත් එම සමාගම පත් කරනු ලබන දේශීය නියෝජිතයන් හා ප්‍රදර්ශනකාර මගින් බතික් නිෂ්පාදන අත්‍යන්ත පේශකර්ම නිෂ්පාදන දේශීය ඇඟලුම් නිෂ්පාදන ඇතුළු වෙනත් දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් කර්මාන්ත අමාත්‍යවරයා මේ මගින් යෝජනා කරලා තිනවා. මම සම්පූර්ණ වාර්තාවම කිව්වේ දිනුෂ මෙතන මොකක්ද වෙන්නේ කොහොමද කරන්නේ කාටද ප්‍රතිලාභ ලැබෙන්නේ මේ රටට කොහොමද ඩොලර් එන්නේ කියන එක පැහැදිලිව මේ ලිපිය සඳහන් වෙලා තිනවා. විමල් වීරවංශ මහත්මයා ඇතුළු කණ්ඩායම කර්මාන්ත අමාත්‍යවරයා විදිහට කොහොමද මේ රටට ගෙනන්නේ විශේෂයෙන් මතක් කරනවා. දැන් මේ වෙලාවේ අනුෂ පැල්පිට තමයි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයා බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි දයාසිරි ජයසේකර ඇතුළු අමාත්‍යවරු කණ්ඩායමක් ඉන්නවා. රාජ්‍ය අමාත්‍යවරු මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා මේ කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අපි ප්‍රශංසනීයව කතා බහ කර යුතුයි. කැබිනට් අනුමැතියත් ලැබිලා තියෙනවා. ගෙවල් ගැන කතා කළා, ඉඩම් ගැනත් කතා කරන්න තියෙනවා. ඉඩමක හිමිකමක් නැති 1,50,000කට මේ අවුරුද්ද අවසාන වන විට ඔප්පු ලබා දෙන බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහත්මයා සඳහන් කර සිටිනවා. යනු ඉඩම් අයිතියක් නැති අයට ඉඩම් හිමිකමක් ලබා දීමේ ජාතික වැඩපිළිවෙල සෞභාගී දැක්ම අනුව තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා අමාත්‍යවරයා සඳහන් කරනවා. ඉඩම් ගැන, ගෙවල් ගැන විතරක් නෙවෙයි, ඉන්න හරියට තනකොත් නැතිව අබුඩාබි උද්‍යානයේ හිටපු පිරිසට ශ්‍රී ලාංකික හිතවතුන්ට ඩුබායි අබුඩාබි සියලු අවතැන්නුවන් නැවත ගෙන්වන්න පියවර ගත්ත බව සමනි ශේෂාධි වාර්තා කර සිටිනවා මව්බිම් පුවත්පතට. එක්සත් අරාබි එමිරාජ්‍යයේ රැකියාවලට ගොස් විවිධ හේතු මත යලි මව් රටට පැමිණීමට නොහැකිව අවතැන්ව සිටින එරට තානාපති කාර්යාලය අසල උද්‍යානයක රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් යලි මෙහි ගෙන ඒමට අවශ්‍ය පහසුකම් සැලසීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයා මෙදිහත් වී තිබෙන බව අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ජාතක පුවත්පත් බොහෝමියක මේ කාරණාව තිබුණා. එමෙතුමා සහ ඩී.වී. චානක රාජ්‍ය එමෙතුමා ගිහිල්ලා මේ උදවිය මුණ ගැහිලා තියෙනවා. උන්ට ඉන්න හිටින්න හරියට තැනක් නැහැ. සමහරට රස්සාවලින් අයින් වෙලා අපි මව්බිම් පුවත්පතෙන් මේ තෝරගන්නේ මේ ප්‍රධාන සිරස්වලයක් හැටියට මව්බිම් පුවත්පත වාර්තා කර සිටින්නේ. එතකොට මේ උදවිය රස්සාවලින් අයින් කළා සමහරට COVID-19 නිසා ඉන්න හිටින්න තැනක් නැති වෙලා තියෙනවා. ඒ අයගේ එන්න යන ගුවන් වේදම් සහ අනිකුත් සියලු පහසුකම් දරන්නට ඒ අවශ්‍ය මුදල් ප්‍රසන්න රණතුංග ඇමතුමත් එක්ක කතා කරලා ඒ අවශ්‍ය පියවර ගන්නවා කියලා සහ මේ අය නැවත ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පියවර ගන්නා බව අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. සවිනි ශේෂාධිගේ වාර්තාවක් ඒ. රට අද ප්‍රවෘත්ති ගැන ටිකක් අපිට සතුටු වෙන්නේ නේද? නැත්නම් අරහින් කපුවා බෙල්ල කපුවා පෙට්ටියකට දැම්ම ඕනේ අපි කතා බහ කරා. දිනවෙන පුවත්පත වාර්තා කරනවා සංවර්ධන වැඩවලට ගන්නා ණය එම ව්‍යාපෘතියෙන්ම පියවන්න කියලා අග්‍රාමාත්‍යවරයා දැනුම් දීලා තියෙනවා. එතුමා නියෝග කරලා තිනවා. මහින්ද අලුත්ජිතරයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ දිනවෙන පුවත්පතට. සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා ගැනීමේදී ණය ලබා ගැනීමේදී අදාළ ව්‍යාපෘතිය මගින්ම ණය ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊට අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා. විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශ ණය ලබා ගැනීමේදී එම ණය පියවීමට ඇති හැකියාව සොයා බැලීම අනිවාර්ය කරුණක් බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා අදාළ ව්‍යාපෘති වලට අදාළ ආදායම තුලින්ම එම ණය පියවීමට හැකියාව සොයා බැලීම වඩා යෝග්‍ය බවද කියා සිටියේ බැවින් ණය ලබා ගැනීමට ඇති හැකියාව සේම ණය ගෙවීම සඳහා වඩාත් ඵලදායී ව්‍යාපෘති ණය ගෙවීමට හැකි ව්‍යාපෘති තෝරාගෙන ඒ වැඩ කටයුතු කරන්න. එහෙම නැත්නම් මේ පිළිබඳව විශේෂයෙන්ම කණ්ඩායමක එකතු වෙලා කතා බහ කරමින් මේ වැඩ කටයුතු කරන්න කියන එක පිළිබඳව නිලධාරීන්ට දැනුම් දීලා තියෙනවා අග්‍රාමාත්‍යවරයා. අපි අලියතුන් ගැන කිව්වේ කන්දේ කකා ලන්දේ යන බෝසත්වෝ කියලා. මෙන්න බලන්න බෝසතෙක්ට වෙච්ච දෙයක්. කලාවැවේ රේවත නමින් ප්‍රසිද්ධයටපත් ඇතත් ජීවිතක්ෂයට බඩ ඉරිඟු යායක විදුලි වැටකට හසු වෙලා තමයි විදුලි වෛරයකට හසු වෙලා තමයි
මේ කලාවැවේ රේවතක් නමින් ප්‍රසිද්ධ ඇතක් ජීවිතක්ෂයට පත්වෙන්නේ. ඉන්දික හේවා විතරණ සහ එස් කරුණාරත්න වාර්තා කරනවා 2021ට අලි ඇතුන් 61ක් මරට පුද්ගල මරණ 24ක්. උද්දික මේ මාර්තු මාසේ 10 වෙනිදා 2021 ජනවාරි 1 වෙනිදා ඉඳලා අද දක්වා අලි ඇතුන් මරණ 61ක් වාර්තා වෙනවා කියලා සඳහන් කරනවා ඉන්දික හේවා විතරණ සහ එස් කරුණාරත්න. හැබැයි මේ වාර්තාවල මූලාශ්‍රය කොතනද කියලා නැහැ. කොහොමුණත් ඔවුන් සඳහන් කරන විදිහට වැඩිපුරම මරණ වාර්තා වෙන්නේ පොළොන්නරුව වනජීවී කලාපයෙන්. මේ කලාපය තුළ අලි මරණ 17ක් සිද්ධ වෙන තිබෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට මේත් එක්කම තවදුරටත් වාර්තාව සඳහන් කරන කාරණයක් තමයි විශේෂයෙන්ම කලාබලලු වැවරක්ෂිතේ රේවත නමින් ප්‍රසිද්ධ ඇතා කැකිරාව අලියාවටුණු වැව ප්‍රදේශයේ බටහිරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පෙරේදා රාත්‍රියේදී මියගොස් සිටි දී සොයාගත් බව වනජීවි නිලධාරීන් සඳහන් කරනවා. මේ ඇතා අවුරුදු 50ක් 55ක් පමණ වන බව තමයි වනජීවි නිලධාරීන් සඳහන් කරන්නේ. මේ ඇතා මීට කලින් කිසිදු පුද්ගලයෙකුට පහර දීමක් හෝ ඉඩම් වලට පැන වගාහානි සිදු කිරීමක් පිළිබඳ වාර්තා වෙන්නේ නැහැ. අවුරුදු 50ක පමණ කාලයක් මේ ඇතා ගල්කිරියාගම, පුබ්බෝගම, කලාබරළුව ආදී ප්‍රදේශවල සැරිසරමින් ඇති බවද ප්‍රදේශවාසීන් කියනවා. ඉතින් එහෙම වුණාම මේ ප්‍රදේශවාසීන් ඇත්තටම මේ ඇතා ගැන හිතන්නේ බෝසත් ඇතෙක් කියලා තමයි. කන්දේ කකා ලන්දේ යන කාටවත් කරදරයක් නොකරපු. දැන් එක පැත්තකින් අලින් ගැවසෙන ප්‍රදේශවල ඒ කියන්නේ ජනාවාසවලට හානි වෙනවා නම් ඔවුන් රක්ෂිතවලට ඇරලවන්න ඔවුන්ට කෑම බහුල කරන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් දෙනවා. අනිත් පැත්තෙන් අලිවැට ව්‍යාපෘතිය ඒ කියන්නේ අලින්ට ගලවන්න බැරි වෙන විදිහට තිරසර ව්‍යාපෘතියක් බවට පත් කරන්න සහ වනසත්ව හිංසනයට අදාළ වරදවල දඩ මුදල් ඉහළ දැමීමට යෝජනා කෙරේ කියලා අද පුවත්පත වාර්තා කරනවා. නිදර්ශනී වික්‍රමසිංහයි මේ වාර්තාව ගෙන ඉන්නේ. වනසත්ව හිංසනයට අදාළ වරදවල් සඳහා වූ දඩ මුදල් ඉහළ දැමීමට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සිබි රත්නායක අමාත්‍යතුමාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු තිබෙන බව සඳහන් කර තිබෙනවා. මොකද දැන් සමහර වෙලාවට අර සුද්දගේ කාලේ දාපු ගණන් හිලව් වලින් තමයි දඩ ගෙවන්න වෙන්නේ. ඒ නිසා ඒක පණින රිලවුන්ට ඉනිමම් බැදීමක්. තව එක කාරණාවක් කියන්න ඉක්මනින් බුද්ධික මේ පරිසර හිතකාමීම නිසා බෝට්ටුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට මදුරට අවසර හිමි වේ කියලා වාර්තා කර සිටිනවා දිනේෂ් සමරකෝන් අද පුවත්පතට වාර්තා කරන්නේ. පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වුණ දවස්වලදී බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහත්මයාට අවසර ලබා දීලා තිබෙනවා කියලා වේතරධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා අද පුවත්පතට සඳහන් කොට තිබෙනවා. මේක පරිසර හිතකාමී ක්‍රමවේදයක්. ඒ වගේම අපේ ජල මාර්ග මහා මාර්ග වල පවතින තදබදය අවම කිරීමේ විකල්පයක් විදිහට භාවිත කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ බත්තර මුල්ල ඊට පස්සේ නාවල ඊළඟට වැල්ලවත් මේ ආදී ප්‍රදේශවල ජල මාර්ග භාවිත කරන්න පුළුවන්. මදුර මන්ත්‍රීතුමාගේ අවධානය මේ විදිහට පොඩි මේ ජනතා අවධානය දිනා ගන්න තමයි මේ වැඩේ කරන්නේ. ඒත් එක්කම අර අලියැත්තු වගේ ඒ විෂයටත් යොමු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අද පුවත්පත පොඩ්ඩක් වෙන්නමු දිනුෂ. දැන් අද බදාදා දවසේදී අද පුවත්පත කොළ පාටයි. දිනුෂ මම යඳන් ඉන්නේත් කොළ පාට. හරිත නැත්නම් මේ ස්වභාවික දේ සම්බන්ධයෙන් තමයි අද පුවත්පත හැමදාම බදාදට එන්නේ කොළ පාටින්. අපි නිතරම දිනුෂ කතා කරන දැන් සබාදහමේ යම් පණිවිඩයක් තිබුණාද ප්‍රවෘත්තියක් තිබුණාද දිනුෂ ඉතාමත්ම ඉක්මනින් මේ තෝරගන්නවා. ඒ පිළිබඳව වැඩි වශයෙන් කතා බහ කරනවා. වනසත්තු අලි සම්බන්ධයෙන් ඒ වගේම අනිකුත් සත්තු සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපේ රටේ තියෙන ශාක සම්බන්ධයෙන් පරිසරය සම්බන්ධයෙන් අපි නැවත නැවත හිතන්න ඕන කාලයක් මේක කියන එකත් මතක් කරන්න කැමතියි. ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්ති කර යන සූදානම් විශ්‍රාමික ලක්ෂ 6 මාර්ගකට විශ්‍රාම වැටුප් හරි හැටි නැහැ. විපක්ෂ නායක ප්‍රශ්නයට ආණ්ඩුවේ පිළිතුරු පසුව කියලා සඳහන් කරනවා. ඊයේ දවසේදී විපක්ෂ නායකයා ප්‍රශ්නයක් ඇහුවා පාර්ලිමේන්තුවේදී. ඒකට උත්තරේ පස්සේ දෙනවා කියලා තමයි කියන්නේ. බරපතල වැටුප් විෂමතා හේතුවෙන් විශ්‍රාමිකයන් 6,50,000කට වැඩි පිරිසකට ශ්‍රී විශ්‍රාම වැටුප නිසි පරිදි නොලැබීමෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළා. විපක්ෂ නායක මහතා මෙසේ චෝදනා කළේ මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝගය යටතේ ප්‍රශ්නයක් මතු කරමින් එහිදී කිව්වා තම ජීවිතයේ හොඳම කාලය රජයේ සේවයට සහ රට වෙනුවෙන් කැපකොට රාජ්‍ය සේවයේ නිසිමුලත් විශ්‍රාමිකයන්ට අද වන විට බරපතල වැටුප් විශ්වවිද්‍යාලයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිනවා. 6,50,000කට අධික වන මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි විය යුතු නිසි විශ්‍රාම වැටුප් නොලැබෙන තත්ත්වය මේ වනට උදා වී තිබෙනවා. පසුගිය රජයේ බලයට පත්වීමත් සමගම ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීම සිදු කළ අතර ඒ සමස්තයක් ලෙස ගත් කල 107ක වැටුප් වැඩිවීමක් ඒ සමගම 2016 1 දිනට පෙර විශ්‍රාම ලබා සිටි රජයේ සියලුම විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව ඉවත් කරමින් 2006 වැටුප් තලයට අනුව විශ්‍රාම වැටුප් ගලපා තිබෙනවා. මේ සමස්තයක් ලෙස 148ක පමණ විශ්‍රාම වැටුප් වැඩිවීමක් කියලා සඳහන් කරනවා. මේ විදිහට ලොකු විස්තරයක් කියනවා. නමුත් ඒවකට ආණ්ඩුවෙන් මේ හරියට කරලා නැහැ කියන එකයි වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ.
ගැටුම් වැඩි කරන්න ඕන. ගැටුම් වැඩි කරද්දී ක්‍රමවේදය අනිත් අයට කරදරයක් නොවෙන්න, විෂමතාවයෙන් නැති නොවෙන්න සිද්ධ කරන්න ඕන. දේශපාලනික කාරණාවන් මත විතරක් වැඩ කටයුතු කරාම තියෙන ගැටලු තමයි අපි මේ දකින්නේ. නමුත් ඒ පිළිබඳව උත්තරයක් ආණ්ඩුවෙන් ලබා දෙනවා කියන එක සඳහන් කරලා තියෙනවා. ඉක්මනින්ම සිරස්තල දෙකක් කියන මව්බිම් පුවත්පතේ බුද්ධික අනුරාධාහිරත් මව්බිම් පුවත්පතට කියනවා අශෝක් අබේසිංහ CID-ට ඊයේත් ඇවිත් නැහැ කියලා අර පාස්කු ප්‍රහාරය කරේ බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ දෙන්න කියලා ප්‍රකාශයට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළා. මේකට ප්‍රකාශයක් ලබා දෙන්න ඊයේත් ඇවිල්ලා නැහැ. ඊළඟට හංසිනානායකර වාර්තා කරනවා ගානියා බැරිස්ටර්ට අධිචෝදනා බාර දෙයි කියලා හංසිනානායකරයි වාර්තා කර සිටින්නේ මේ මව්බිම් පුවත්පතට. ඊළඟට අශිකා ජයවීරගේ වාර්තාවක් තෝරගන්නවා අරුණ පුවත්පතෙන් උතුරුමැද පාසල්වල වැසිකිලි නැතිකමින් සිසුවන්ගේ වකුගඩු අවදානමය කියලා රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා කරන අනාවරණය ඔහු අනාවරණ කරනවා. මේ කාරණාව මේ අවදානමට වැඩි වශයෙන් මුහුණ පා සිටින්නේ වයස අවුරුදු 10ත් 15ත් අතර වයසේ පසු වන පාසල් ශිෂ්‍යාවන්. පාසල්වල වැසිකිලි පහසුකමක් නොමැති බැවින් ශිෂ්‍යාවන් තම ශරීර කෘත්‍ය කිරීමට මැලිවන අතර එබැවින් ඔවුන් පාසල පැවැත්වෙන කාලයේදී වතුර පානය කරන්නේ ඉතාමත් අවම වාර ගණනකදී බවත් රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා සඳහන් කර සිටිනවා. මේ තොරතුර වැදගත් මැතිතුමා ඔබතුමත් උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අලුතෙන් තේරීපත් වෙච්ච මන්ත්‍රීතුමෙක් මේ අවුරුදු 4 ඇතුළත මේ ගැටලුව විසඳන්න පුළුවන් වෙයි. මද්‍රසා පාසල් ගැන කොමිසම දුන් නිර්දේශ වහාම ක්‍රියාත්මක කරනවා කියලා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මැතිතුමා ප්‍රකාශ කරන ප්‍රකාශයේ දෙමින වාර්තා කළ තිනවා. මද්‍රසා පාසල් පිළිබඳ පාසල් කොමිසම දුන් නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන බව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් බවත් පොදු ජන පෙරමුණේ සභාපති අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් මහතා ප්‍රකාශ කරා කියලා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරපු කතාව තියෙනවා. ඒ වගේම තමයි අද දවසේදී විශේෂ පුවතක් විදිහට මම තෝරගන්නවා හැරි මේගන් සාකච්ඡාව මිලියන 17ක් නරඹලා කියලා. මොකද්ද මේ සාකච්ඡාව? අපි දන්නවා ඔප්‍රා වින්ෆ්‍රි කන කතා බහ කරනවා. ඔප්‍රා මැතිනියගේ සාකච්ඡා ඉතාමත්ම ජනප්‍රියයි. ඇමරිකානු මාධ්‍යවේදිනියක් බ්‍රිතාන්‍ය රජපෞල විවේචනය කරමින් තමන්ට සිදුවුණු කෙනෙහිලිකම් හෙළි කළ හැරි මේගන් යුවල සහභාගී වූ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව ලෝපුරා මිලියන 17ක් නරඹා තියෙනවා. මේ වැඩසටහන ඉදිරිපත් කරේ ඇමරිකන් නිවේදකයා වන ඔප්‍රා වින්ෆ්‍රිට ඇමරිකානු ඩොලර් මිලියන 7ක මුදලක් ලැබී තිබෙනවා කියලා සඳහන් වෙනවා. කළු ජාතික කාන්තාවක් වන ඔප්‍රා ඇමරිකන් අන්තරයේ බටහිර ලෝකයේ අතරේ ඉතාමත්ම ගෞරවනීය නිවේදිකාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඉස්සරහට දිනෝෂටත් ඉන්දිකටත් මේ තත්ත්වයට උදා වෙන්න පුළුවන්. ඉන්දිකත් YouTube එකේ වැඩි වශයෙන් කතා බහ කරනවානේ. ඒකත් එක්ක මම තෝරගන්නවා කමලා හසන් තමිල්නාඩු මැතිවරණයට ජනප්‍රිය චරිතයක් නිසා අපි හැමෝම ආදරය කරන චරිතයක් නිසා ඒ පිළිබඳව මතක් කරනවා. හැබැයි තමිල්නාඩුවේ ගොඩක් ජනප්‍රිය කණ්ඩායම් ලංකාවට විරුද්ධව තමයි කටයුතු කරන්නේ. චෙන්නයි නුවරදී තමයි මේ පිළිබඳව කතා බහ කරලා තියෙන. ඉදිරියේදී පැවැත්වීම නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට තමන් නව පක්ෂයක් කරා ඉදිරිපත් වන බව දේශපාලනට PVC සුපිරි නළු කමලා හසන් පවසනවා. කමලා හසන් නියෝජනය කරන්නේ මක්කල් නිදි නියම් හෙවත් MKM පක්ෂයයි. තමිල්නාඩු මැතිවරණය පැවැත්වෙන්නේ ප්‍රාන්ත සභාවේ ආසන 234ක් වෙනුවෙන් කමලා හසන් සහ ඔහුගේ MKM පක්ෂය පවසා ඇත්තේ තමන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ ආසන 154ක් ජය ගැනීමේ ඉලක්කයෙන් බවයි. ඉතිරි ආසන 80 MKM පක්ෂයට සහාය දෙමින් එම පක්ෂය සමග හවුල් වී සිටින ඕල් ඉන්දියා සමතුවා මක්කල් පක්ෂය සහ මක්කල් කට්ටි පක්ෂය අතර සමව බෙදී යනු ඇතැයි කමලා හසන් මාධ්‍යමය ප්‍රකාශ කළ තිනවා. එම පක්ෂ දෙක සමග සාකච්ඡා පවත්වා ආසන බෙදා ගැනීමේ තීරණය කර බව කමලා හසන් පක්ෂ සමාජිකයන් හමුවේ පෙරේදා හවස විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිනවා. දැන් ජනප්‍රිය කණ්ඩායම් තමයි පැවැතෙන්නේ. දැන් අපි දන්නවා ඉම්රාන් ඛාන් මැතිතුමා පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රීඩකෙක්. ඔහු අග්‍රාමාත්‍ය ධුරයටපත් වුණා. ඊයේ පෙරේදා ලංකාවටත් ඇවිල්ලා ගියා. කමලා හසන් ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වෙනවා. දක්ෂ නළුවෙක්. ඒ වගේම තමයි තාමත්ම ජනප්‍රිය දකුණු ඉන්දියානු නළුවෙක්. අපි සුබ පතනවා හොඳ දෙයක් කරන්න. අපිට විරුද්ධව මුත් කරන්න යන්න එපා. රාජ්‍ය ආයතනවල ජයග්‍රහණ ගැන කතා කරන එක යුතුයකමක්නේ. ඔව්. මහජන බැංකුවට 2020 දී බිලියන 16ක ශුද්ධ ලාභයක් ලැබී තිබෙන බව අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා. මුල් පිටුවේම සුජීව රාජපක්ෂ සභාපතිවරයාගේ කළමනාකාරීත්ව ප්‍රතිපත්තිය යටතේ මහජන බැංකුව 2020 අවුරුද්දේදී බිලියන 16ක ශුද්ධ ලාභයක් ලබා තිබෙන බව වාර්තා කර සිටිනවා මව්බිම් පුවත්පත. සභාපතිතුමාට මේ ලාභයෙන් කොටසක් අපිටත් දෙන්න නේද? ජනතාව විදියට නේ. ජනතාවගේ බැංකුවක් නිසා මේ මහජන බැංකුව ලංකා බැංකුව මේ සියලු රාජ්‍ය බැංකුවල තියෙන ලාභය නැවත වතාවක් රජයටම තමයි ලැබෙන්නේ. ඒ පිළිබඳව ඒ කළමනාකාරීත්වයට අපි සුබ පතනවා. ඔවුන්ගේ වැඩ කටයුතු ඔවුන් කළමනාකරණය කරපු විදිහත් එක්ක තමයි
මේ පිළිබඳව අපිට කතා බහ කරන්න පුළුවන් වෙන්නේ. අර මීට කලින් ප්‍රවෘත්තියකුත් කියපු නිසා මෙයත් මම තෝරගන්නවා. මේක C2 කියලා සඳහන් කරලා තියෙන අපේ ගොනුවේ රංජන්ට සෙල්ෆි ගන්න දුන් ජේලර්ගේ වැඩ තහනම්. රංජන්ට සෙල්ෆි ගන්න දුන් ජේලර්ගේ වැඩ තහනම්. මේ කොයිතරම් හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එක පිළිබඳව ඔබට තේරුම් ගන්න හැකියාව ලැබේවි. රංජන් රාමනායකව බලන්න ගිහිල්ලා තියෙනවා හර්ෂන් රාජකරුණා මන්ත්‍රීතුමා. එතුමාට කිසිම කෙනෙකුට සාමාන්‍යයෙන් දුරකථනයක් අරගෙන යන්න බෑ. නමුත් කරලා තියෙන්නේ මොකද්ද? අඟුණුගොල්ල ප්‍රදේශ බන්ධනාගාරයට ගිහිල්ලා බරපතල වැඩ සහිතව සිරදනුව වෙන රංජන් රාමනායක මහත්මයාගේ හොරාට ඡායාරූපයක් අරගෙන තිනවා. අරගෙන ඒ පළ කරලා තිනවා. එහි ආරක්ෂාව සම්බන්ධ හිටි ජේලවරයෙක්ගේ වැඩ තහනම් කරලා තිනවා. බලන්න අසරණ මිනිස්සු අසරණ තත්ත්වයටපත් වෙනවා. තවත් මොවුන් කරන වැඩ නිසා මෙතන ඉස්සරහට මම ඉගෙන කතා කරන්නේ නැහැ. මොලෙන් වැඩ කටයුතු කරනවා නම් ඔය කතා බහ කරනවා ඉව බවන්න නැතුව කතා බහ කරනවා වගේම මේ පිළිබඳවත් කටයුතු කරා නම් හරියට ගොඩක් පරිස්සම් වෙන්න තිබ්බා. අපි කතා කරන වගේම අපිට වඩා සද්දෙන් කතා කරනවා කාටුන් නිර්මාණකරුවන්. ඔවුන්ගේ කතාව මොකක්ද කියලා අපි බලමු. කාටුන් බලමු දැන්නේ. ලංකාදීප පුවත්පතේ දාසහ පුවලානගේ ස්වාරිස්. ගහ බේරලා වටෙන් පාර හදන්න බර ගානක් යනවලු නේද සර්? උඹට තේරෙනවනේ කෙලින්ම නහය අල්ලන්න පුළුවන්කම තියෙද්දි බෙල්ල වටේ අත දාලා නහය අල්ලන්නේ මොකාටද කියලා. දැන් මුලින්ම කිව්වා මේ ගහ අති විශේෂ ගහක්. මේ ගහ කැපුවොත් මේ රටටත් ලෝකයටත් සබාදාමටත් ලොකු පාඩුවක් වෙනවා. ඒක නිසා මේ ගහ කපන්න එපා වෙන විදියක් යන්න කියලා. වෙන විදියක් කරාම කෝටි 800ක් විතර වැඩිපුර වේදන් වෙනවා කියලා ඊට පස්සේ කියනවා ආ රයිට් දැන් මේකට සුදන වෙන්නේ වෙන මොනවා හරි මගඩියක් මේක ඇතුලේ තියෙනවා කියලා. ඔව්. දැන් කියන්නේ ඔය ක්ලෝඩියා සෙලනිකා ගහේ තවත් ඒවා තියෙනවා කියලා. අද මම දැක්ක ආචාර්ය ඕමල්පේ සෝබිත නායක ස්වාමින් වහන්සේත් කියලා තිබුණා විශාල මුදලක් වැය වෙනවා නම් මේ ගහ වෙනුවෙන් ඒකත් පාපයක් කියලා. ඒකත් පාපයක් කියලා. ශ්‍රීකාන්තගේ ශ්‍රීදූපතේ හැටි මේ ආණ්ඩුවේ ෂොකැබ් සෝබර් ගිහිල්ලා කියලා තවත් දරාගැනීමේ හැකියාවක් නැහැ කියලා ගම්මන්පිල කියනවා. ආණ්ඩුවේ විතරද සර්? අපෙත් එහෙමයි. අපි ජනතාවට දුන් පොරොන්දු කඩකලේ නැහැ. දිනවෙන පුවත්පතයි මෙම අංජන ඉන්ද්‍රජිත් කාටුනේ ඉදිරිපත් කරන්නේ. අපි ජනතාවට දුන් පොරොන්දු කඩකලේ නැහැ කියලා රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා නැත්නම් එක්සත් ජාතික පක්ෂ නායකයා කියනවා. ජනතාව තමයි අපට දුන්නු පොරොන්දු කඩ කරේ කියලා. ඡන්ද පෙට්ටිය ඡන්ද බැලුවට පස්සේ මුකුත් නැහැ. දැන් කවුරුවත් නැහැ එතුමට. යනවා දිනමිනි පුවත්පතේ අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුනේට අංග පුලා දිහා බැලුවාම නම් පේන්නේ මේ චාමර දසනායක මන්ත්‍රීතුමා වගේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ නොයනවා නම් ඒ සමස්ත ජනතාවටම කරන අසාධාරණයක් කියලා තියෙනවා. එතකොට අංජන කියනවා එතුමට පාර්ලිමේන්තුව යන්න එපා කිව්වෙත් ඔය සමස්ත ජනතාවම නේද? අද පුවත්පතේ කාටුන්ට යන සූදානම්. අද පුවත්පත සුදු අලියෙක්ගේ පිට නැගලා ඉන්නවා ඒ දේශපාලන අධිකාරිය කියලා අපි විශ්වාස කරනවා. ඈත ඇත්ත අලින්ට මොකද වෙලා තියෙන්නේ? මුළු වනයම විනාශ කරලා අද විශේෂයෙන්ම අද දවසේ අද පුවත්පත සබහාදහම වෙනුවෙන් වෙන වෙන නිසාම කාටුන් ඒ ඔස්සේ නිර්මාණය කරලා තියෙනවා. එයත් ඔබට ඉදිරිපත් කරා. චබෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේ තෝරගන්නවා. දිවෙන පුවත්පතෙන් තෝරගන්නේ ජනතාව බුද්ධිමත්ලු. තවදුරටත් දේශපාලන රැඟුම් වලට ජනතාව අහු වෙන්නේ නැහැ කියලා පියල් නිශාන්ත ඇමතිතුමා කියනවා බං. ජනතාව බුද්ධිමත් වෙලා මේ රටේ අන්තිමට පාර්ලිමේන්තුවක් නැති වෙයිද බං? තලන්ගේ ඒතුමා කාටුනය ලංකාදීප පුවත්පතේ තලන්ගේ ඒතුමා කාටුනය පළමු කොරෝනා රෝගියා වසරකට පසු පරීක්ෂා කර බලයි පුවතක්. ආණ්ඩුව වසරකට පසු ලෙඩ ඇඳේ උත්පල වෙලා බඩ ටිකක් වැඩි වෙලා තිනවා. හොඳටම පුෂ්ටිමත් ඒත් ලෙඩ ගොඩයි. හැබැයි අවුරුදු 4ක් නම් අද්ද ගන්න බැරි වෙන එකක් නෑ කියලා වෛද්‍යවරු කියනවා. මේ ආණ්ඩුවට වෙලා තියෙන තත්ත්වය තමයි කතා කරන්නේ. පංකජ රුවින්දගේ සරදම් පොකට් කාටුනේ තෝරගන්නවා ලංකාදීප පුවත්පතෙන්. රනිල් මහත්තයාගේ කතා ටික කොහොමද? ලෝකෙට පරකාසේ. ගෙදරට මරගාතේ. මෝබිම් පුවත්පතේ
MD වීරරත්නගේ මර්සිපාල වනවාසී රාහුල හාමුදුරුවෝ කියනවා මෙහෙම අවුරුදු 5ක් ගියොත් අපේ රට කාන්තාරයක් වෙනවලු. ඒක හොඳයි. කාන්තාර විකුණන්න බෑනේ. අරුණෝපොත්පතේ හුරේරා පොකට් කාටුනේ තෝරගන්නවා හසන්ත විජේනායකයි නිර්මාණය කරන්නේ. සාරා ලංකාවට ගෙන්වන්නේ නැත්තේ ඇයි කියලා හර්ෂණ අහනවා. අර්ජුන් මහේන්ද්‍රන් ගැන අහන්න අමතක වෙන්නේ නැති. දවසේ 14 වැඩිමිල උරුමයකි මහබඹු නළලෙකටු ගැලවී තිබේ මිල පාලන පොත හිපිටු නව විසඳුමක් ඇත බන්දුල ඇමති දුටු බඩගිනි උහුලගෙන කවුරුත් ඔහොම හිටු. විදුර අබේනායකගේ කාටුනේ විදුර අබේනායකට මේ වැඩසටහනේ මුල්ම කාලෙදී යෝජනාවක් කරා දිනෝෂ මතක ඇති. අපිත් බලාගෙන ඉන්නවා විදුරගේ කවි පොත කවක් දෙන්න කියලා. හැමදාම හරි අපූර්ව කවියක් නිර්මාණය කරනවා විදුර මමත් දැකලා නැහැ නේද? තාම අපිට විදුර හම්බෙලා නැහැ. අපි සූදානම් විදුර විතරක් නෙවෙයි තවත් ඒ වගේ ශිල්පීන් ගණනාවක් අපිට හම්බෙනවා නිර්මාණකරුවන්. අපි ඉස්සරහදී ඔවුන්වත් මේ වැඩසටහන ඔස්සේ හඳුන්වා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අපි ගිහිල්ලා නම් හැමදාම වගේ මතක් කරනවා මු ආවරණ පළඳගෙන ඉන්න අර මු ආවරණ පෙන්වන්න ඕන අපවසරයක් මේ දිනුෂ අද අරගෙන ආවේ අපේම රටේ නිර්මාණයක් අපේම රටේ පේරාදෙණි විශ්වවිද්‍යාලේ. පේරාදෙණි නැත්නම් මේ වගේ පරිශ්‍රණ පොත්වලට විතරක් සීමා වෙනවා. පුස්තකාල වලට සීමා වෙනවා. සීතා අරවිපුල අමාත්‍යතුමියටත් අපි සුබ පතනවා ස්තුතිවන්ත වෙනවා. රට වෙනුවෙන් මෙහෙම දෙයක් කරාට ඒ වගේම තමයි බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාට අපි සුබ පතනවා ස්තුතිවන්ත වෙනවා. රට වෙනුවෙන් පැහැදිලි කාරණාවල් ඉදිරිපත් කරමින් මේ රටේ නිර්මාණකරුවන්ට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අපි පත්‍රමෙන්තුවෙන් අද සමුගන්නවා. පරිස්සමෙන් අවධානයෙන් අවබෝධයෙන් හිටියොත් ලස්සන දවසක් ඔබටත් මටත් උදා වෙනවා කියලා නොඅනුමානයි. ගිහින්